සුබ දවසක් සියලු දෙනාටම. අද අපි HTML ගැන ඉගෙන ගන්න යනවා. HTML කියන අකුරු වල තේරුම තමයි Hypertext Markup Language කියලා. මේ නමින්ම තේරෙනවා මේක programming language එකක් නෙවෙයි, මේක markup language එකක් කියලා. හොඳට මතක තියාගන්න අන්න ඒක. HTML භාවිතා කරන්නේ front end development වලදී. වෙබ්සයිට් එකකදී front end සහ back end කියලා තියෙනවා. front end development එකේදී තමයි HTML භාවිතා කරන්නේ. අපි HTML ඉගෙන ගන්න කලින් ඉස්සෙල්ලාම බලමු front end සහ back end කියලා කියන්නේ මොකක්ද කියලා. front end එක කියලා කියන්නේ user පේන වෙබ්සයිට් එකේ තියෙන දේවල්. ඒක තමයි front end එක කියලා කියන්නේ. බොහෝ වෙලාවට බොහෝ කෙනෙක් හිතන්නේ වෙබ්සයිට් එක කියලා කියන එකට අදහස් කරන්නේ මේ front end එක තමයි. back end එක කියලා කියන්නේ ඒක නෙමෙයි, user පේන්නේ නැති server program එක සහ database එක ඒ වගේ දේවල් මේ back end එකට අයිති වෙනවා. ඉතින් මෙහෙම front end සහ back end වෙන් කරලා හඳුනාගත්තී ඔයගලන්ට හිතෙනවා ඇති front end එකේදී server එකක් නැද්ද කියලා. front end වල servers තියෙනවා. front end එකත් servers වල host කරන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. අපි මේ දෙක ගැන බලලා ඊට පස්සේ ඒ ගැන තවදුරටත් කතා කරමු. front end එකේදී තියෙන්නේ HTML, CSS සහ JavaScript කියන එක. HTML එකෙන් හඳුන්වන්නේ markup language එක. නැත්තම් මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන elements. elements කිව්වම paragraph, tables, images, list ඔන්න වගේ දේවල් සහ තවත් elements තියෙනවා. මෙන්න මේ elements කොහොමද තියෙන්න ඕන කියන එක තමයි මේ HTML වලින් සඳහන් කරන්නේ. CSS කියලා කියන්නේ Basic Style Sheet කියලා කියනවා. මේකෙන් කරන්නේ මේ elements වලට styling ලබා දෙනවා. colors, fonts ඒ වගේ දේවල් එක එක જાතියේ stylings එකෙන් ලබා දෙනවා. JavaScript වලින් කරන්නේ මේකෙදි මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන අපිට අවශ්‍ය වෙන button click සහ ඒ වගේ events වලට අදාළ programming language එකක් විදිහට භාවිත වෙනවා. ඒතකොට front end එකේදී එකම එක programming language එකක් භාවිත වෙන්නේ ඒ තමයි JavaScript කියන එක තමයි. front end එකේදී මේ HTML, CSS සහ JavaScript වලට අමතරව ඉතා ජනප්‍රිය framework නැත්නම් libraries තියෙනවා. දැන් React කියලා කියන library එක, Angular සහ Vue කියලා කියන්නේ framework දෙකක්. එතකොට මේ වගේ දේවල් භාවිතා කරලා අපිට front end development කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ දෙයක් කරපුවාම මම කලිනුත් කිව්වා වගේ මේක server එකක host කරන්න ඕන. හැබැයි මේක front end වලට තමයි අදාළ වෙන්නේ. ඇයි React, Angular සහ Vue කියන එක ගොඩක්ම ජනප්‍රිය වෙන්න හේතුව? මොකද ඒකෙදි භාවිතා වෙන්නේ JavaScript. front end developer කෙනෙක් වශයෙන් ඒගොල්ලෝ අනිවාර්යෙන් JavaScript ඉගෙන ගන්න ඕන. ඒ නිසා මේ වගේ React, Angular සහ Vue කියන එකට ඒගොල්ලන්ට තාමත් ඉක්මනට පුරුදු වෙන්න පුළුවන්. මොකද JavaScript තමයි ඒකේ තියෙන්නේ. නැත්තම් වෙනත් programming language එකකින් තියෙන front end development එකක් ඉගෙන ගන්න ගියොත් ඒගොල්ලන්ට තවත් programming language එකක් ඉගෙන ගන්න වෙනවා. front end එක ගැන කතා කරොත් front end එකට තමයි අයිති වෙන්නේ UI UX කියන එක. UI UX කියලා කියන්නේ user interface සහ user experience. ඉස්සර අපි කතා කරේ user interface එක ගැන විතරයි. ඒ කියන්නේ කොහොමද ලස්සනට interface එක තියෙන්නේ කියලා. හැබැයි interface එක ලස්සනට තිබිලා හරියන්නේ නැහැ. user ගේ experience එකත් හොඳට තියෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ එක ළඟට තියෙන මොන හරි වැඩක් කරගන්න ඕන elements එක ළඟට තියෙන්න ඕන. ඒ වගේම colors ඒ වගේ දේවල් ඒ user ගේ experience එක ඉතා හොඳ වෙන තරමට තමයි මේ වෙබ්සයිට් එක සාර්ථක වෙන්නේ. ඒ වගේම ඒකේ තියෙන තවත් දෙයක් ගැන කතා කරොත් එහෙම SEO කියලා කියනවා. SEO කියන්නේ search engine optimization. මෙන්න මේ වගේ දේවලුත් ගොඩක් වෙලාවට කරන්නේ front end developers. එතකොට මේ වගේ දැන් ඔයගලන්ට මේ ටික කියන් ගියාම තියෙනවා front end developer කෙනෙකුට මොකද්ද කරන්න ඕන කියලා. එතකොට ඔයගොල්ලෝ HTML, CSS, JavaScript ඉගෙන ගත්තට පස්සේ ඒකෙම මේ front end හදාන්නේ නැහැ. විශේෂයෙන්ම React, Angular, Vue වගේ වලින් single page application හදලා front end development කරනවා. front end එකේදීත් ඔයගොල්ලෝ මේක server එකකට මේක host කරන්න ඕන. එතකොට ඒකෙන් මේ website එකේ තියෙන appearance එක සහ UI UX ඒ වගේම search engine optimization මෙන්න මේ වගේ users එක්ක interact වෙන හැමදේම කරන්නේ front end එකේ භාවිතා කරලා. අපි
අපි පොඩ්ඩක් බෑක් එන්ඩ් එක ගැන කතා කරොත් එහෙම බෑක් එන්ඩ් එකේ තියෙනවා server programming languages උදාහරණයක් විදිහට අපි Node.js Node.js ගොඩක් ජනප්‍රියලා තිනවා මොකද JavaScript ගන්න ඕන ඒගොල්ලන්ට බෑක් එන්ඩ් එකේදීත් ඒක භාවිතා කරන්න පුළුවන් ඒ වගේම ASP.NET මේකෙදී අපිට C# ඒ වගේ එකක් භාවිතා කරනවා PHP ඒ වගේ Java එකක් භාවිතා කරන්න පුළුවන් මේ වගේ දේවල් බෑක් එන්ඩ් එකේදී මේ වගේ programming languages භාවිතා කරන්න පුළුවන් ඒ වගේ මේකේ databases භාවිතා කරන්න පුළුවන් MySQL කියන database එක නැත්නම් MongoDB NoSQL database එකක් ඒක SQL server ඔන්න වගේ databases භාවිතා කරන්න වෙනවා back end එකේදී back end එකේදී කතා කරනවා security ගැන. ඒ කියන්නේ security එක කොහොමද maintain වෙන්නේ කියලා. එතකොට මේ back end එකේ security ගැලපෙන්න තමයි front end එකේ security නිර්මාණය කරන්නේ. ගොඩක් වෙලාවට දැන් React සහ Angular view වලින් security component එක back end එකට ඕන විදිහට තමයි මේ security component එක create කරන්නේ. ඒ වගේම scalability කොහොමද මේ app එක scale කරන්නේ? කොහොමද තවත් servers සමග මේක එකතු කරගන්නේ? ඒ වගේ දේවල් මේ back end එකට අදාළ වෙනවා. එතකොට ඔයගලන්ට front end සහ back end අතර වෙනස හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ හිතනවා ඇති මෙහෙම front end සහ back end කියලා ඇත්තටම web එකේ තියෙනවා. ඇත්තට මෙහෙම එකක් තියෙන්න ඕන. ගොඩක් අය එහෙම කරන්නේ නැහැ. මේ front end එක back end එකට එකතු කරලා website හදනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි web application හදද්දී. web application හදද්දී හොඳම දේ තමයි front end සහ back end එක වෙන් කරලා වෙනම හදන එක තමයි. මේ front end එකයි back end එකයි වෙනම වෙන් කරලා හදන එකේ වාසිය තමයි back end එකේ මොකක් හරි දෙයක් වෙනස් වුණොත්. උදාහරණයක් විදිහට මේගොල්ලන්ගේ tables වල තුමු database එකේ මොන හරි දෙයක් වෙනස් වුණයි කියලා ඒක front end එකට බලපාන්නේ නැහැ. කියමුකෝ ඒගොල්ලන්ගේ දැන් MySQL තියෙන එක ඒගොල්ලෝ වෙන මොන හරි SQL server වලට database එක මාරු වුණයි කියලා. එතකොට ඒක front end එකට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේ front end එකේදී අපි නිකන් හිතමු React වලින් ඒගොල්ලෝ Angular වලට මාරු වුණා. ප්‍රශ්නයක් නැහැ. back end එකට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට දෙනවා. එතකොට මේ දෙක communicate කරන්නේ APIs තුලින්. එතකොට මේගොල්ලෝ request එකක් කරනවා back end එකට back end එකෙන් ඒක process කරලා ඒගොල්ලන්ට response එකක් දෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක කරන්නේ. ඉතින් මේ දෙක අටි දෙකක් තමයි කරන්නේ. ඒ වගේ මේ front end සහ back end දෙකම develop කරන අයත් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා full stack developers ලා කියලා. ඒ කියන්නේ full stack කියලා කියන්නේ මෙන්න මේ front end එකේ තියෙන දේවල් සහ back end එකේ තියෙන දේවල් දෙකම මේගොල්ලෝ කරනවා. මෙන්න මේ අයට full stack development කියලා කියනවා. ගොඩක් වෙලාවට ආධුනිකයෝ මේ දෙක ගැනම කලොමේ දන්නවා. හැබැයි ටිකක් advance වෙන්න ලොකු project වලට යද්දී ඕගොල්ලන් එක්ක front end සහ back end එකට යන්න වෙනවා. එහෙම තමයි ගොඩක් ලොකු කම්පැනිස් වල මේ වගේ දේවල් හැන්ඩල් කරන්නේ. ඒතකොට උනට අවබෝධයක් තියෙනවා HTML අයිති වෙන්නේ මොකටද කියලා. දැන් එහෙනම් අපි HTML ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. HTML අපි ප්‍රැක්ටිස් කරන්න කලින් HTML ගැන පොඩ්ඩක් බලලා ඉමු. මේ තියෙන sample HTML කෝඩ් එකක්. මේ කෝඩ් එකේ බලන්න මෙන්න මෙහෙම මෙන්න මේ angle brackets එකක් එක්ක element එකක් තියෙනවා. මේක ඇතුලේ මෙන්න මේක attributes උත් දෙන්න පුළුවන්. මෙහෙම මේක close වෙලා තියෙනවා. මේ element එක close වෙලා මෙන්න මේ වගේ වලට තමයි markup language එක HTML එකේ සඳහන් කරන්නේ. ඒතකොට මේ element එක ආවා මේක close වුණා. ඒක ඇතුලේ මොන හරි තියෙනවා. තවත් element එකක් තියෙනවා. ඒවා සමහරව close වෙලත් නැහැ. ඒකට element nest කරන්න පුළුවන්. يعني element එකක් ඇතුලේ තව elements තියෙන්න පුළුවන්. ඒ වගේම element close කරලා තියෙනවා. සමහර element තියෙනවා close කරන්නේ නැතුව. ඔන්න ඔය විදිහට මෙන්න මේ වගේ tags වලින් තමයි තියෙන්නේ. ඒකට HTML එක හැම දෙයකටම tag එකක් තියෙනවා. අපි මේ tags ගැන තමයි ඉගෙන ගන්නන්නේ කොහොමද මේක භාවිතා කරන්න යන්නේ කියලා. එහෙනම් මම මේ සඳහා භාවිතා කරන්නේ Visual Studio Code භාවිතා කරනවා. මගේ HTML ලියන්න. ඒ වගේම මම web browser එකෙන් මේක බලන්න උත්සාහ කරනවා. මම දැන් Visual Studio Code open කරන් තිනවා. Visual Studio Code මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් HTML අපිට ඕන එක open කරගන්න පුළුවන්, ඕන එක edit කරන්න පුළුවන්, notepad එකේ වුණත් මේක කරන්න පුළුවන්. නමුත් notepad එකේම අපිට syntax වලට support එක දෙනවා අඩුයි. ඒ නිසා Visual Studio Code භාවිතා කරන්න. මොකද ඔයගොල්ලෝ HTML ඉගෙන ගත්තට පස්සේ CSS, JavaScript ඉගෙන ගත්තට පස්සේ React, Vue.js නැත්නම් Angular කියලා මොකක් හරි දෙයක් ඉගෙන ගන්න අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතකොට Visual Studio Code වගේ editor එකක් දැම්මම ඉගෙන ගත්තම ඔයගලන්ට ගොඩක් මේ වගේ දේවල් කරන්න පහසු වෙනවා. ඉතින් මම මේකෙදි HTML කියලා folder එකක් create කරලා තිනවා. ඒකේ
ෆෝල්ඩර්ස් ක්‍රියේට් කරලා CSS style sheets වලට images වලට සහ JavaScript වලට. ඒ වගේම මම මේක html index.html කියලා ෆයිල් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපේ පළවෙනි ෆයිල් එක අපි index.html කියලා විදිහට තමයි සඳහන් කරන්නේ. ඒතකොට මේක public folder විදිහට අපි සඳහන් කරනවා. මෙන්න මේ විදිහට තමයි folder structure එක තියෙන්නේ. JavaScript තියෙනවා නම් මේක ඇතුළට දානවා. images තියෙනවා නම් මේක ඇතුළට දානවා. CSS තියෙනවා නම් මේක ඇතුළට දානවා. ඉතින් අපි ඔක බලමු. අපේ location එකේ F වල html කියන folder එක තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. මම ඒකට යන්න. මෙන්න මේ විදිහට තමයි ඒක පෙන්වුම් කරලා තියෙන්නේ. මම මෙන්න මේ index.html කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ empty file එකක් ඔය විදිහට පෙන්නනවා. එතකොට අපිට මේකෙදි tool එකක් දාලා අපිට කරන්න පුළුවන් live server එකක් දාලා අපි Visual Studio Code එක type කරන එකම HTML එකේ එකපාරම reflect වෙන්න. නමුත් මම එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේකෙදි කරලා save කරලා refresh කරන එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් හැම දෙයක්ම tags වලින් තියෙන්නේ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. පළවෙනි එලිමන්ට් එක තමයි doc type කියන එක. doc type කියන එකෙන් සඳහන් කරන්නේ මේ ડોකියුමන්ට් එක මොන type එකේද කියලා. මේක දැන් මේ ඉතාමත් වැදගත්. මොකද එතකොට browser එකේ තේරුම් ගන්නවා මොන ડોකියුමන්ට් එකක්ද මම මේ process කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. විශේෂයෙන්ම CSS ડોකියුමන්ට් තියෙනවා, JavaScript තියෙනවා. ඒ නිසා මේක වැදගත් වෙනවා. ඊළඟට මේ HTML ෆයිල් එකක් ආරම්භ කරද්දී පළවෙනි එක තමයි HTML කියන එක. HTML කියන tag එක. බලන්න මෙන්න මේ විදිහට tags දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම ලිව්වා HTML ලිව්වා. ඊට පස්සේ මේ HTML ලියලා මෙන්න එහෙම ස්ලෑෂ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි tag එක open වෙන්නේ, මේ tag එක close වෙන්නේ. අපි දැක්ක සමහර tag එහෙම close වෙන්නේ නැහැ. මෙන්න මේ HTML කියන එක ඇතුලේ තමයි අනිත් දේවල් ලියන්න ඕන. හොඳට මතක තියාගන්න. මේක capital simple ભેදයක් නැහැ. නමුත් simple වලින් එක තමයි standard ක්‍රමය. ඊට පස්සේ මේක ඇතුලේ section key දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි head කියලා කියන්නේ. head කියන section එක තියෙනවා. ඊළඟට body කියන section එක තියෙනවා. එතකොට body කියන section එකේ තමයි ඔක්කොම අපේ HTML document එකේ තියෙන ඔක්කොම types ටික තියෙන්නේ. header කියන section එකේ තියෙන්නේ මේ අපිට අවශ්‍ය කරන වෙනත් තොරතුරු. විශේෂයෙන්ම මේකෙද අපිට දෙන්න පුළුවන් title එක. title එක දෙන්න පුළුවන්. මම මෙව නමක් දෙන්න. ඊට පස්සේ body කියන එකේ අපිට තමයි ඊළඟට අනිත් ඒවා ලියන්න තියෙන්නේ. දැන් මම ඉස්සෙල්ලාම මේකෙදි නිකන් ටෙක්ස්ට් එකක් දෙනවා. හැබැයි මෙහෙම දෙන්න එපා. මෙහෙම ටෙක්ස්ට් එකක් දෙනවා නම් අනිවාර්යෙන් අපි ටැග්ස් වගේක් කියන ටැග්ස් එකක් ඇතුලේ තමයි දෙන්න ඕන. නමුත් ඉස්සෙල්ලාම ආරම්භ කිරීමට මම මෙහෙම දෙනවා. ඔය විදිහට දුන්නා. ඊළඟ මම මේක සේව් කරනවා. සේව් කරලා දැන් වෙබ් බ්‍රවුසර් එකට යනවා. දැන් මේක අපිට රිෆ්‍රෙෂ් කරන්න වෙනවා. මම රිෆ්‍රෙෂ් කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට ඒක පෙන්වුම් කරනවා. එහෙනම් ඔයගලන්ට දැන් තේරෙනවා මෙන්න මේ විදිහට අපි සඳහන් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම අපි ටැග් එකක් නැතුව දෙන්නේ නැහැ. දැන් මම නැවතත් මේකට ගිහිල්ලා මම ඊළඟ පේජිය දෙනවා. ඔය විදිහට දැන් තව එකක් දෙනවා. ඊළඟ මේකත් සේව් කරනවා. සේව් කරලා මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න මොකද වුනේ? අපි එන්ටර් එකක් දාන්න නමුත් මේක එක පේලිය තමයි දිස් වුනේ. අපි නැවතත් මේකට ගිහිල්ලා මම මේ වගේ මෙන්න මේ විදිහට ඈඩ් කරලා සේව් කරනවා. ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් එකට කියලා බලනවා මොකද වෙන්නේ කියලා බලන්න වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න මේකේ හැම දෙයක් කිරීම සඳහාම අපිට එලිමන්ට් එකක් අවශ්‍ය වෙනවා. එහෙනම් මෙහෙම ලියන්නේ නැහැ.
අපි බේසික් එලිමන්ට් ඉඳලා පටන් ගමු. අපිට මේකේ හෙඩින්ග්ස් තියෙනවා H1 ඉඳලා H6 දක්වා. අපි ඒක සටහන් කරගමු. H1 එක header 1 කියලා තියෙනවා. මම මේක copy කරලා ඔබ දාලා දැන් මේක හදන්නයි හදන්නේ 2 දැන් මම මේක ඔහොම තියලා විතරක් වෙනස් කරනවා. මම මේක සේව් කරලා වෙබ් බ්‍රවුසර් එක ගිහලා රිෆ්‍රෙෂ් කරනවා. බලන්න ඔන්න ඔය විදිහට බලන්න මේකෙදි බෝල්ඩ් වෙලා ලොකු වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තියෙනවා. මේකෙදි බෝල්ඩ් වෙලා තියෙනවා කුඩාවට තියෙනවා. ඔන්න ඔය විදිහට headers ටික හඳුනා ගන්න පුළුවන්. head කියන එලිමන්ට් එකෙන් ඔන්න ඔය විදිහට තමයි අපිට headers දාන්න පුළුවන්. එතකොට වෙබ්සයිට් එක හැමතිස්සෙම අපි එක heading එකක් දාලා එකක් ලොකුවට දානවා ඊළඟ පිටුවේදී එක පොඩියට දානවා එහෙම දාන්න නැහැ. එතකොට අපි H2 නම් භාවිතා කරන්නේ මොන හරි එක heading දාතියකට හැම page එකේම H2 තමයි භාවිතා කරන්න ඕනේ. දැන් මම මේකේ කමෙන්ට් එකක් දෙන්න බලාපොරොත්තු. කමෙන්ට් කියලා කියන්නේ ඒවා බ්‍රවුසරේ මේ ෆයිල් එක රීඩ් කරද්දී ඒ වගේ දේවල් මාකප් එකට ගන්නෙ නැහැ. අපිට මොන හරි යූසර් කෙනෙකුට මේ ෆයිල් එක ක්‍රියේට් කරලා තවත් ඩෙවලොපර් කෙනෙකුට කියන්න පුළුවන් මේකෙන් මොකද්ද කරන්න කියලා. මේ සඳහා මෙන්න මෙහෙම ටැග් එක ඕපන් කරලා මෙන්න මෙහෙම දෙකක් දානවා. ඊට පස්සේ ආයි ඩෑෂ් දෙකක් එක්ක ඔන්න ඔය විදිහට ක්ලෝස් වෙනවා. ඉතින් මම මෙතන දානවා මේ විදිහට header section කියලා. ඉතින් මේක දාලා save කරනවා. save කරලා මේක refresh කරලා බලනවා. ඒක අපිට වෙනසක් වෙන්නේ නැහැ. ඒක යා comment tag විදිහට සඳහන් කරගත්තා. ඉතින් ওই විදිහට headers තියෙනවා. ඉතින් අපිට තවත් දෙන්න පුළුවන් එලිමන්ට් එකක් තමයි paragraph එක. E කියලා දුන්නාම paragraph එක ලබා දෙන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ අපිට paragraph එකක් දෙන්න පුළුවන්. මම මේ විදිහට paragraph එක සඳහන් කරනවා. ඊපස්සේ මම මේක එන්ටර් කරලා බලන්නම් කොහොමද වෙන්නේ කියලා. ඒක විදිහට දැන් මම මේ විදිහට තමයි paragraph එක දීලා තියෙන්නේ. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම මේක සේව් කරනවා. මේ විදිහටම පේලි කැඩිලා එයිද තනි පේලියට එයිද කියලා බලන්න ඕන. මම මේක රිෆ්‍රෙෂ් කරනවා බලන්න ඒක තනි පේලියටම තමයි ආවේ. මම මේකම කීප වාරයක් කොපි කරලා ගන්නම් මේකට. සේව් කරනවා. රිෆ්‍රෙෂ් කරනවා බලන්න පැරග්‍රාෆ් එක ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ මම ආයි පැරග්‍රාෆ් එක දානවා. ඔය විදිහට සේව් කරනවා. බලන්න මේ දෙක අතර ඉඩක් තියෙනවා. ඉඩක් තියලා ආයි මේක තියෙනවා. එතකොට පැරග්‍රාෆ් එකක් අතරට ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් පැරග්‍රාෆ් උත් අපි බැලුවා. ඊට පස්සේ තවත් එලිමන්ට් කීපයක් බලමු. අපි සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරද්දී අපිට බෝල්ඩ් කරනවා නම් අපිට තියෙනවා B කියන ටැග් එක. බෝල්ඩ් එක. ඒ වගේම italic කරනවා. ඔන්න වගේ ටැග්ස් අපිට හඳුනා ගන්න පුළුවන්.
ඔය විදිහට ඔක තියෙනවා බලන්න. මේ විදිහට මේක තියෙනවා. bold සහ italic කියන එක තියෙනවා. ඉතින් මට මෙතනදී මේ දෙන්න පේලි දෙකකට ගන්න ඕන නම් මෙතන දාන්න පුළුවන් BR කියන ටැග් එක. BR කියන ටැග් එක දාන්න පුළුවන්. BR ටැග් එක මතක තියාගන්න BR ටැග් එක අපි ක්ලෝස් කරන්න ඕනේ නැහැ. මම මේ විදිහට මේක දාපුවාම දාලා මම සේව් කරනවා. ඊට පස්සේ රිෆ්‍රෙෂ් කරාම බලන්න මේක බ්‍රේක් වෙලා තියෙනවා. අනිත් රූලට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තව ටැග් එකක් තියෙනවා සුපර්ස්ක්‍රිප්ට් කියලා. අපි කියමු මේ පැරග්‍රාෆ් එක දානවා මෙන්න මේ පැරග්‍රාෆ් එක ඇතුලේ දැන් දෙන්න පුළුවන්. x කියලා දීලා x වර්ගය කියලා දෙන්න ඕන. එතකොට අපි දෙනවා මේකට සුපර් කියලා. ඊට පස්සේ මේ y කියන එකට අපි දෙමු පල්ලෙහාට එකක් සබ්ස්ක්‍රිප්ට් එක. zero කියලා දෙමු. දැන් බලමු මේක කොහොමද print වෙන්නේ කියලා. බලන්න x වර්ගය කියන එක උඩට ආවා y 0 කියන එක යටට ආවා. ඔන්න ඔය විදිහට අපිට දෙන්න පුළුවන් superscript subscript කියලා. අපි දැන් මේ බේසික් දේවල් තමයි ඉගෙනගෙන යන්නේ. ඉතින් දැන් මේ වගේ අපිට දෙන්න පුළුවන් මේ tags ගොඩක් තියෙනවා. මේකෙදි තවත් දෙයක් තමයි මේ tags අතර attributes දෙන්න පුළුවන්. attributes කියන එක අපි අර කලින් example එකකින් බැලුවා attributes දෙන්න පුළුවන්. අපි මේ වගේ දේවල් උත් බලමු. ඊට කලින් තව ඉතාමත් වැදගත් tag එකක් තියෙනවා. ඒ තමයි div කියන tag එක. div කියන tag එකේදී මොන හරි මේකට දුන්නොත් එහෙම ඒක සාමාන්‍ය ටැග් එකක් විදිහට බලනවා. එතකොට දැන් ඒකෙදි අපි කරන්නේ මෙන්න මේකට කොටසක් වෙන් කරලා හඳුනා ගැනීම තමයි div එකෙන් කරන්නේ. div එකෙන් ওই විදිහට කොටසක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. div එක ඊටාම වැඩිපුර භාවිත වෙනවා. divs ඇතුලේ භාවිත කරනවා. divs ඇතුලේ තමයි අපි attributes දීලා අපිට section හඳුනා ගන්න පුළුවන්. ඉතින් තවත් div එකක් දෙමු. මේකම copy කරමු. ඔය විදිහට බලන්න මේ div element එක තියෙනවා paragraph එකේ නම් මේ දෙක අතර ඉඩක් ආව div එකේදී එහෙම වෙන්නේ නැහැ. div එකේදී අපිට යම්කිසි කොටස් වශයෙන් කොටස් කරගන්න පුළුවන්. මේ හැම element එකකටම attributes අපිට දෙන්න පුළුවන්. අපි style sheets ඉගෙන ගත්තී අපිට styling කරද්දී attributes දෙන්න වෙනවා. ඒ වගේම ගොඩක් ඒවලට එක එක attributes අපි ලබා දෙනවා. දැන් අපි බලමු මේ වගේ attribute tag එක තියෙන element එකක්. ඒ තමයි A කියන element එක. anchor tag එක. anchor tag එකෙන් අපිට මොන හරි දැනක refer කරන්න පුළුවන්. අපිට මොන හරි web page එකකට refer කරන්න පුළුවන්. ඒතකොට anchor tag එකේ මෙන්න මෙතන අපි දෙනවා Google කියලා දීලා මෙතන දෙනවා href කියලා දෙනවා. href කියලා කියන්නේ මොකකටද අපි යන්න ඕනේ. ඒතකොට full path එක මම දෙනවා. ඔය විදිහට http කියලා දීලා Google කියලා දෙනවා. එතකොට මේ Google site කියලා දුන්නයි කියලා. ඒත් අපි ඔය විදිහට මේක තමයි අපිට පෙන්වන්න කරන්නේ. මේක අපිට ක්ලික් කරන්න පුළුවන්. link එකක් විදිහට මේක පාවිච්චි කරනවා. link කියලා වෙනම tag එකකුත් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරපුවාම මේක Google එකට යනවා. අපි බලමු එහෙම වෙනවද කියලා. බලන්න මේ ක්ලික් කරනවා මම Google එකට ගියා. මම backspace ගියාම මට එන්න පුළුවන්. මේකත් එක්කම එකමට තියෙන හින්දා මට මොකද කරන්න පුළුවන්? මෙතනදී break දාන්න පුළුවන්. break අපිට කීපයක් වුණත් දාන්න පුළුවන්. එතකොට තව පේලියක් break වෙනවා. ඔය විදිහට දෙන්න පුළුවන්.
ඉතින් දැන් අපේ සයිට් එකේදී අපිට උනේ මොකද්ද? මේක මේ සයිට් එකේදීම සයිට් එක රිෆ්‍රෙෂ් කරලා අනිත් පේජ් එකට ගියා. සාමාන්‍යයෙන් අපි පෙට ලින්ක්ස් කරද්දී එහෙම කරන්නේ නැහැ. මොකද එතකොට අපේ සයිට් එකට දැන් සයිට් එකක් හදන්නේ සයිට් එකට යූසර් තියාගන්න. යූසර් ට්‍රැෆික් එක සයිට් එකට ගන්න. මෙහෙම ලින්ක් එකක් ගියාට පස්සේ ඒ සයිට් එක ඉවත් වෙනවා. එහෙනම් අපිට කරන්න පුළුවන් මෙතන තවත් එලිමන්ට් එකක් දෙන්න පුළුවන්, ඇට්‍රිබියුට් එකක් දෙනවා ටාගට් කියලා. මේ ටාගට් කියන එකේදී අපිට දෙන්න පුළුවන් දේවල් තමයි මෙන්න මෙහෙම මේක දීලා අපිට දෙන්න පුළුවන්. දැන් self කියන එක තමයි තියෙන්නේ. අපිට දෙන්න පුළුවන් blank කියලා. blank කියලා දීලා save කරන්න පුළුවන්. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. refresh කරනවා. බලන්න වෙන blank site එක තමයි ආවේ. අපේ site එක දැන්ට තියෙනවා මේ. back ගියාම මේක තියෙනවා. ඔය විදිහට බලා ගන්න පුළුවන්. එතකොට වෙනත් link එකකින් ගියාට අපේ site එක යන්නේ නැහැ. ඉස්සෙල්ලා අපි මේක click කරාම අපේ site එක මෙතන නැතුව ගියා. ඒතර අපේ site එක තියෙනවා. ඒ අතරදී වෙනම tab එකක් open වෙලා තමයි ඒක යන්නේ. දැන් මම ආයෙත් breaks දෙක copy කර ගන්නවා. මම මෙතන මේ වගේ තියෙන්නේ. දැන් මේක අපි දන්නවා මෙහෙම ඉඳ තිබුණාට මේක වෙබ් පේජ් එක අපිට එන්නේ නැහැ. නමුත් අපේ කියවීම පහසු සඳහා අපි මේ වගේ ටැප් කරලා මේ විදිහට හදා ගන්නවා. තව දෙයක් තමයි අපිට පුළුවන් මේක ඇතුළෙම තියෙන දෙයකටත් මේක ලින්ක් කරන්න. මේක ටාගට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි කියමු මට යන්න ඕන මෙන්න මේ හෙඩර් තියෙන තැනට. හෙඩර් සෙක්ෂන් එකට යන්න ඕන. එතකොට මෙතනදී අපිට දෙන්න පුළුවන් මේකේ ID එකක්. හැම එලිමන්ට් එකකටම ID කියන ප්‍රොපර්ටි එක තියෙනවා. මේ බලන්න ID කියන ප්‍රොපර්ටි එක අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා මේ අපි මේකට මොකක් හරි නමක් දෙමු. h1 කියලා දෙමු. ID එක හැබැයි යුනික් වෙන්න ඕන. ඒ කියන්නේ මේ h1 කියලා තව ID එකක් තියෙන්න බෑ. දැන් මම මේක සේව් කරනවා. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මම දෙනවා hash එක. hash එක දීලා මම දුන්නේ h1 කියලා h1 දෙනවා. go to h1 දෙනවා. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. refresh කරනවා. අපිට දැන් මේ page එකේ අපිට මේක පේන්නේ නැහැ. අපි මේක මේ වගේ තව ටිකක් මේක ලොකු කරමු. save කරනවා. refresh කරනවා. දැන් අපි පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි page එකේ පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. මට h1 කියන තැනට යන්න ඕන. මම මේ ක්ලික් කරලා බලන්න මෙතනට ආවා. මේ පල්ලෙහාට ගිහිල්ලා හිටියේ. මම මේ ක්ලික් කරපුවම මෙතනට ආවා. ඒ වගේ අපිට page එක ලොකු නම් page එක දැන් ගොඩාක් ලොකුට තියෙනවා අපිට දෙන්න පුළුවන්. මේ topic එකට යන්න ඔන්න ඔය විදිහට දෙන්න පුළුවන්. මේ h1 එක විතර නෙමෙයි ඕන tag එකකට ID එකක් දීලා ඒකට refer කරන්න පුළුවන්. ඒතර ওই විදිහට අපිට මේ වගේ දේවල් කරගන්න පුළුවන්. අපි ඊළඟට වැදගත් දෙයක් කතා කරන්න යන්නේ ඒ තමයි images කොහොමද දාන්නේ කියලා. img කියන tag එකෙන් තමයි ඒක කරන්නේ. img tag එක ඇතුලේ ඔයක self closing නැත්නම් ඒක අපිට close කරන්න ආයි තව tag එකක් ඕනේ නැහැ. එහෙනම් මේක ඇතුලේ අපිට තියෙනවා src කියලා. source එක මොකක්ද? source එක කියලා කියන්නේ අපි කොහෙන්ද image එක ගන්නෙ. images ඇතුලේ මම image එකක් දාලා තිනවා. මෙතන මගේ image එක මේ කියලා .jpg ඒ විදිහට එනවා. මේකෙදි අනිවාර්යෙන් දාන්න ඕන දෙයක් තමයි alt key එක. alt key එක කියලා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා image එක load වුනේ නැත්තම් මේක තමයි display කරන්නේ. ඒක සාමාන්‍ය display වෙන්නේ
ඉමේජ් එක ඩිස්ප්ලේ නොවුනොත් තමයි මේක කරන්නේ. ගොඩක් වෙලාවට වෙබ්සයිට් එකක් හොඳද කියලා බලනවා නම් රිවිව් වෙනවා නම් මේ alt tags එහෙම දාලා තියෙන්න ඕන. ඉතින් මම මෙතන දානවා ඒ ඉමේජ් එක ඩිස්ක්‍රයිබ් කරලා දාන්න ඕන. මම හිතුව ඔය විදිහට දාලා මේක සේව් කරනවා. මොකක් වේද කියලා බලමු. දැන් බලන්න ඉමේජ් එක ලෝඩ් වුණේ නැහැ. මෙන්න මේ විදිහට my pic කියන දේ මෙතන පෙන්නුම් කරනවා. අපි බලමු ඇයි එහෙම ලෝඩ් වුන්නේ නැති කියලා. මෙන්න මේ ස්ලෑෂ් එක තමයි මෙතන ප්‍රශ්නේ වුනේ. දැන් මම සේව් කරලා ලෝඩ් කරලා බලන්න ඉමේජ් එක තියෙනවා. ඔන්න ඔය විදිහට බලන්න ඒ විදිහට දැන් මොකක් හරි පාත් එක හරියට වැරදුන්නේ නැතුව ගියොත් අපිට ඉමේජ් එකේ එන්නේ නැහැ. ඉතින් මේකෙදි මට width එක height එක දෙන්න පුළුවන්. තවත් attributes තියෙනවා. width එක pi ඒ pixels වලින් කියන්නේ height එක pi. ඔය විදිහට දීලා මම save කරනවා. දීලා refresh කරොත් ඔය බලන්න ඒක ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් මේකත් එක්කම තමයි මේක තියෙන්නේ. බලන්න ඒක break වෙලා නැහැ. ඉතින් මේ වගේ වෙලාවකදී අපිට breaks දාන්න පුළුවන්. මම break දෙකක් දානවා. ඊළඟට අපිට තවත් attributes දාන්න පුළුවන්. color කියන attribute එක. color එකේදී RGB කියලා තියෙනවා. red, green, blue කියන එක. hexadecimal කියලා තියෙනවා. HSL කියලා hue, saturation and lightning කියන එක. ඉතින් මේකෙදි ගොඩක් භාවිතා කරන්නේ hexadecimal එක. hexadecimal කියලා කියන්නේ මෙන්න මේ වගේ hash එක තියලා දැන් අපි කියමුකෝ FF ඔන්න වගේ. එතකොට මේ පළවෙනි තුنين නිරූපණය කරන්නේ red එක. මේ තුنين නිරූපණය green එක, මේකෙන් නිරූපණය කරන්නේ blue එක. ඔන්න ඔය විදිහට තමයි මේ පාට නිරූපණය කරන්නේ. මේ පාට ඔක්කොම එකතු වුණොත් එම සුදු කියලා හැදෙනවා. දැන් අපි දීලා බලමු මෙහෙම style කියලා. style එකේදී color කියලා අපිට මෙන්න මේ colors දෙන්නත් පුළුවන්. නැත්නම් අපිට hash එකෙන් color එකක් දෙන්න පුළුවන්. අපි අනිත් ඒවා ටික ඔක්කොම බින්දු කරමු. බලන්න එතකොට මොකක්ද වෙන්නේ? රතු පාට වෙනවා නේ. බලන්න මෙතන රතු පාට වෙනවා. දැන් මේකෙදී නම් අපිට මේක හඳුනා ගන්නත් පුළුවන්. අපි කළු පාට දුන්නොත් ඔක්කොම බින්දු වෙනවා. සුදු පාට දුන්නොත් ඔක්කොම FF වෙනවා. අපිට දැන් කොළ පාට ගන්න ඕන නම් මොකද්ද? මේ දෙක බින්දු කරා අවසාන දෙකත් බින්දුව කරා. එතකොට green එනවා නේ. red, green, blue. ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට colors අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟ මම මේක save කරනවා. refresh කරනවා. බලන්න ඒකේ color එක දුන්නා. දැන් මේක අයිති වෙන්නේ style sheet වලට. styling වලට තමයි මේක අයිති වෙන්නේ. අපිට styling උත් HTML එකේදීම කරගන්න පුළුවන්. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් styling එකේදී අපි කියමු මේ page විතරක් නෙමෙයි තියෙන්නේ අපිට. අපේ website එකේ pages කීපයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් මම මේක දානවා. ඊට පස්සේ මට හිතෙනවා නෑ මේ පාට නෙමෙයි මීට වඩා ටිකක් වෙන පාටක් දැම්මම හොඳයි කියලා. දැන් කුල pages 10ක් විතර තියෙනවා. මොකද්ද වෙන්න පුළුවන් දේ? එක එක page එකේ එක එක තැන්වල එක එක පාට තියෙනවා. එහෙම දැකලා තියෙනවද වෙබ්සයිට් නැහැ. ඒ නිසා එහෙම කරන එක හොඳ නැහැ. එහෙම කරන්න එපා. style sheet එකකින් තමයි දෙන්න ඕන. මේකට HTML එකටම අපිට style එකක් ඒක ඇතුළෙම ලියන්නත් පුළුවන්. එහෙම කරන්නේත් නැහැ. වෙනම sheet එකක් හදලා මුළු වෙබ්සයිට් එකේ තියෙන හැම pages එකටම එකම style sheet එක තමයි හදන්නේ. එතකොට එක තැනකින් වෙනස් කරොත් එහෙම ඒක හැම page එකකටම වෙනස් වෙලා යනවා. ওই විදිහට තමයි ඒක අපි කරන්න වෙන්නේ. දැන් ওই විදිහට අපි මේ ටික ඉගෙන ගත්තා. දැන් අපි තවත් ටිකක් මේක ඉගෙන ගමු. ඊළඟට අපි බලන්න යනවා list ගැන. list ගැන බලන්න ගියාම list වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ordered list. OL කියලා කියනවා. ordered list එක. මොනම ordered list එකක් ආවා. ඊට පස්සේ මේක ඇතුලේ
අපිට ලිස්ට් එලිමන්ට් දෙන්න පුළුවන්. li කියලා දෙන්න පුළුවන් ලිස්ට් එලිමන්ට්. අපි කියමු ඕඩර් එකක් මේන්ටේන් කරනවා කියලා. ඔය විදිහට අපි දුන්නා. දීලා සේව් කරනවා. රිෆ්‍රෙෂ් කරලා බලන්න 1 2 කියලා මේ ඕඩර් එක තියෙනවා. එතකොට මේකේ තියෙන පිළිවෙලට 1 2 3 කියලා වැටිගෙන යනවා. එතකොට අපිට මේක මැදින් මොකක් හරි දාන්න ඕන නම් මේ වගේ එලිමන්ට් එකක් අපි මැදින් දැම්මයි කියලා මොකද වෙන්නේ? මේ අතර කියන එක 2 වෙලා මේක 3 වෙනවා. ordered list. ඒ විදිහම තමයි unordered list එකක් තියෙනවා. unordered list un කියලා. මේකම copy කරගන්න පුළුවන්. මේ විදිහම තමයි list items. ඔය විදිහට මේක copy කරගත්තා. දැන් බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. මේකේ තිත් වගේ අපිට හඳුනා ගන්න. order එකක් නැහැ ඔය. උදේ list හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් type එකක් තියෙනවා list වල. ඒ තමයි අපිට description එකත් එක්ක දෙන්න පුළුවන් මේ list එක. DL කියලා දීලා description list එක දෙනවා මේකේ මොකක් හරි එකක් ගැන අපි කියමුකෝ CPU කියලා. ඊට පස්සේ අපි මේකේ description එක දෙනවා. ඔය විදිහට මොන හරි දෙන්න පුළුවන්. මම මේක ආයෙ copy කරනවා. save කරනවා. ඊට පස්සේ refresh කරනවා බලන්න. බලන්න ওই විදිහට අපිට දැන් මේ විදිහට මේක indent වෙලා මේ විදිහට අපිට දෙන්න පුළුවන්. ඒතකොට මේ විදිහට අපිට list කරගන්න පුළුවන්. ඊළඟට අපිට තවත් වැදගත් වෙන දෙයක් තමයි tables. table කියන එකදී ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන්. table කියලා අපි දෙනවා. එහෙනම් table එක ලබා දෙන්න පුළුවන්. table එක අපිට දෙන්න පුළුවන් table rows. table row එකේදී අපිට දැන් table එකේ header එකක් තියෙනවා නම් table header එක දෙන්න පුළුවන්. අපි කියමුකෝ මේකෙදි අපි id එක දෙනවා. පස්සේ table header එකේදී name එක දෙනවා. table header එකේදී ටෙලිෆෝන් එක දෙනවා. පළවෙනි රෝ එකේ ඒක තමයි තියෙන්නේ. ඊළඟට අපිට දෙන්න පුළුවන් ආයි ටේබල් රෝ එකක් දීලා ඒකේ ටේබල් data දෙන්න පුළුවන්. ටේබල් data. ඉතින් id එක එකයි. name එක ABC ටෙලිෆෝන් නම්බර් එක ඔය විදිහට. ඉතින් මම ඕක ආයි කොපි කර ගන්නවා තවත් ටේබල් රෝ එකක් විදිහට. ඉතින් දැන් මම මේක සේව් කරනවා.
රිෆ්‍රෙෂ් කරනවා. මෙන්න මේ විදිහට අපිට ටේබල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ටේබල් එක ඔය විදිහට අදාළ ඩේටාත් එක්ක ඔය විදිහට තියෙනවා. අපිට ඕන නම් ඔක දැන් හරියට කොටුවක් නැහැනේ නේද? අපිට ඕක බෝඩර් එකක් දෙන්න පුළුවන්. ඒ ඇට්‍රිබියුට්ස් තියෙනවා. බෝඩර් දීලා සේව් කරනවා. ඔන්න ටේබල් එකේ බෝඩර් එක ආවා. මේ ටේබල් එක පිරෙන්න අපිට දෙන්න පුළුවන්. ටයිල් එකක් දෙන්න පුළුවන්. width එක අපිට දෙපා 100%ක් වෙන්න කියලා. එන්නේ 100%ම width එක ගන්න කියලා. බලන්න මේක මේ ටේබල් එක දැන් මේ පුරාවටම ආවා. මේකේ. ඔන්න ඔය විදිහට දෙන්න පුළුවන්. ඉතින් මේකෙදි දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේකෙදි අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් මම ඇට්‍රිබියුට්ස් කීපයක් තමයි කරේ. මේකේ ඇට්‍රිබියුට්ස් වෙනස් කරපුවාම එක එක විදිහට මේක අපිට හදා ගන්න පුළුවන්. දැන් ඔය අපි ටේබල්ස් ගැන කතා කරා. දැන් අපිට තවත් ඔය වගේ දෙයක් කතා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. එකක් තමයි forms. මොන හරි ෆෝම් එකක් පුරවද්දි. ෆෝම් එකක් පුරවද්දි දැන් ටේබල් ගැන තවත් දේවල් කතා කරගන්න පුළුවන්. කොහොමද අපි columns rows එකතු කරන්නේ merge කරන්නේ කොහොමද කියලා. මම එච්චර සංකීර්ණ කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම අන්තිමට කියලා දෙනවා කොහොමද මේක තවත් ඉගෙන ගන්න කියලා. ෆෝම් එකේදී අපි data collect කරගන්න එක. මේකේදී අපිට මොන හරි input types ලබා ගන්න පුළුවන්. එතකොට මේකේදී අපි input එකක් ගන්නවා. මෙහෙම input එකේදී අපිට දෙන්න පුළුවන් type එක. බලන්න මේකෙදි අපිට මෙන්න එහෙම දැන් මේකෙදි අපිට ලිස්ට් කරලා තියෙනවා මේ දැන් Visual Studio Code එකේ හින්දා මොන type එකේ data එකක්ද අපි ගන්නෙ. බටන් එකක් ගන්න පුළුවන්, check box එකක් ගන්න පුළුවන්. check box කියලා කියන්නේ අපිට කීපයක් type එක radio button එකක් කියලා කියන්නේ male female දෙකෙන් එකයි වෙන්න පුළුවන්. ඔන්න වගේ in එකක්, file එකක්, image එකක්. දැන් මම මෙතනදී අපි කියමුකෝ user login එකක් කියලා. මම දෙනවා text එකක් විදියට. ඊට පස්සේ මේක ID එකක් අපි දෙනවා user name කියලා. user name. ඊට පස්සේ අපි මේකේ name එක දෙනවා. මේක තමයි භාවිතා වෙන්නේ. user name කියලා. දැන් මේකට අපිට දෙන්න පුළුවන් label එකක්. මොකටද අපි label එක භාවිතා කරන්නේ? මෙන්න මේ ID එකට. එහෙනම් මේ ID එකේ තියෙන එකම තමයි දෙන්න ඕන. අනේ ඔය විදිහට අපි දුන්නා. ඊට පස්සේ මම මේකම copy කරලා ගන්නවා. අපිට ගොඩක් දේවල් මේක දෙන්න පුළුවන්. මම මෙතනදී password එකක් දෙන්න හදන්නේ. password එකක් දෙන්න හදන්නේ. මේක ටෙක්ස්ට් එක අපි දුන්නොත් එම ටෙක්ස්ට් එක පේනවන්නේ. එහෙනම් මේකෙදි අපිට දෙන්න පුළුවන් මොකද්ද? password කියන එක. එතනදී password කියන. මෙන්න මේ ID එකට තව මේක සමාන කරේ. password එක දෙන්න කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට submit බටන් එකක් දෙන්න පුළුවන්. submit කියලා. ඊට පස්සේ අපිට මේකේ value එකක් දෙන්න පුළුවන්. value එක කියලා කියන්නේ පෙන්වන්න කියලා. පෙන්වන එක.
සේව් කරලා මම දැන් රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරාට පස්සේ බලන්න මෙන්න මෙතන තියෙනවා යූසර් නේම් එක ටයිප් කරන්න පුළුවන්. පාස්වර්ඩ් එක අපි ටයිප් කරන බලන්න ඒක ඇස්ට්‍රික්ස් වලින් පෙන්නන්නේ. සබ්මිට් කියන බටන් එක සබ්මිට් කරන්න පුළුවන්. ඒතකොට සබ්මිට් කරාම බලන්න යූසර් නේම් එකට දාපු එකයි පාස්වර්ඩ් එක දාම ප්ලේන් ටෙක්ස්ට් වලින් පෙන්වන්න කරනවා. හැබැයි අපිට මේ විදිහට නැතුවත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕගලන්ට කරගන්න පුළුවන්. HTML වල බේසික් මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. අපි තවත් වැදගත් දේවල් ටිකක් බලමු. දැන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බේසික් දේවල් ටික. දැන් අපි ඔක්කොම මේ දේවල් කරේ බොඩි ටැග් එකේදී. බොඩි කියන සෙක්ෂන් එකේ තමයි මේ ඔක්කොම කරේ. නමුත් අපිට එතනින් එහාට තියෙනවා දැන් මේ හෙඩර් කියන සෙක්ෂන් එකේ. හෙඩ් කියන සෙක්ෂන් එකේ අපි ටයිටල් එක විතරයි දාලා තියෙන්නේ. හෙඩ් කියන සෙක්ෂන් එකේ අපි දානවා ටයිටල් එකට අමතරව මොනවා හරි ලින්ක්ස් තියෙනවා නම් අපි ලින්ක්ස් දානවා. ඒ කියන්නේ අපි කියමු ස්ටයිල් ෂීට්ස් වලට ලින්ක්ස් තියෙනවා නම් ලින්ක් කියලා ටැග් එකක් දාලා රෙල් කියලා දාලා අපි ඒක දෙනවා. ලින්ක් කියලා දැම්ම රෙල් කියලා දැම්මා. රෙල් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද මේක? මෙතන දෙනවා ස්ටයිල් ෂීට් එකක්ද මොකක්ද එහෙම කියලා දෙන්න පුළුවන්. දීලා ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මොකක්ද ඒකේ රෙෆරන්ස් එක කියලා. href එක දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. එකක් ඒ විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මේකේ දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ස්ටයිල් ෂීට් වල රෙෆරන්ස් තමයි දෙන්නේ. JavaScript රෙෆරන්ස් මේකේ දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට JavaScript හැමතිස්සෙම මොන හරි එලිමන්ට් එකක් එක්ක තමයි අපි මොන හරි මේ එලිමන්ට් එක ක්ලික් කරපුවාම මොන හරි දෙයක් වෙන්නේ තමයි JavaScript එක තියෙන්නේ. එතකොට මේ මුලදී දුන්නොත් එම මේ page එක load වෙන්න කලින් මේ script එක මෙතනදී අපිට වෙලාවක් යනවා. ඒ නිසා script දෙන්නේ මේ body tag එකේ අන්තිමටම තමයි දෙන්නේ. මොකද මේ ඔක්කොම load වුණාට පස්සේ තමයි document එක load වුණාට පස්සේ තමයි අපිට script එක run කරන්න පුළුවන් වෙන්නේ. සමහර අවස්ථාවල විතරක් අපිට head කියන section එකේ මේක දෙන්න වෙනවා. මේකෙදි තවත් තියෙනවා විශේෂ tags වගේක් දෙන්න meta tags වගේක්. අපි බලමු meta tags මොනවද තියෙන්නේ කියලා. මෙතනද අපි දෙන්න පුළුවන් meta කියලා. meta කියලා දීලා මේකෙදි අපිට දෙන්න පුළුවන් character set එක. character set එක දුන්නාම අපිට මේකෙදි Unicode characters භාවිතා කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේක දෙන එක ගොඩක් හොඳයි. UTF-8 කියන එක දෙන්න පුළුවන්. UTF-8 කියන එක තමයි දෙන්න ඕන. ඔන්න ඔය විදිහට meta tag එකක් දෙන්න ඕන. තවත් meta tag එකක් දෙන්න පුළුවන් keywords වලට. name කියලා එකක් දෙන්න පුළුවන්. content කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට meta tag එකක් දෙන්න පුළුවන්. මෙතනදී අපිට දෙන්න පුළුවන් keywords. keywords දෙන්න පුළුවන්. keywords එකේදී මේක මොකක් ගැනද? මම කියු මේක HTML ගැන තියෙන්නේ. තව මොන හරි ඔහොම space එක දෙන්න පුළුවන්. paragraph ගැන. headers ගැන. ওই විදිහට අපිට දෙන්න පුළුවන්. මේ විදිහට අපිට keywords දුන්නාම search engines වලදී මේ keywords භාවිතා කරලා මේක rank කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් දෙන්න පුළුවන් මේ වගේම දෙයක් තමයි අපිට මෙතන දෙන්න පුළුවන් keywords නැතුව මම එකක් දෙන්න. මේකේ description එක දෙන්න පුළුවන්. එතකොට මෙතනදී මේ site එක ගැන මම description එකක් දෙන්න ඕනේ. එතකොට මේ description එකත් එයාට මේ search engine එක අරගෙන මේක description එක brief description එකක් පෙන්නන්න පුළුවන් විදිහට අපිට දෙන්න පුළුවන්. මේක close වෙන්න ඕන. ওই විදිහට අපිට දෙන්න පුළුවන්. මේක අපිට පෙන්වන්නේ නැහැ මෙතනදී save කරලා. මෙතනට ගියොත් මොනවත් අපිට වෙනසක් වෙන්නේ නැහැ. my title කියන title එක මෙතන පේනවා. ඒක විතරයි පේනන්නේ header section එකේදී. අනිත් ඒවා අපිට පේන්නේ නැහැ. නමුත් ඒක search engine optimization එකට අවශ්‍ය වෙනවා. ওই විදිහට අපිට tags භාවිතර දැන් author කියන tag එක දෙන්න පුළුවන්. කවුද මේක author ඒ වගේ දේවල් දෙන්නත් පුළුවන්. මෙතනදී තවත් ඉතාමත් වැදගත් එකක් තියෙනවා. ඒ තමයි
අපේ view port එක නැත්නම් අපි මොකද mobile phone එකේද බලන්නේ desktop browser එකේද බලන්නේ tab එකේද බලන්නේ. එතකොට responsive වෙනවා. ඒ කියන්නේ ඒකට අනුව හැදෙන්න ඕන. ඒ සඳහා මේ අකුරු size එක වෙනස් වීම සඳහා view port එක change කරගන්නවා. ඒ කියන්නේ view port එක අනුව ඒ font size එක වෙනස් කරගන්නවා. මේක තිබුණ නැත්නම් එහෙම desktop එකට මේක හැදුවා නම් mobile phone එකෙන් බාදී ඒක තවත් පොඩියට තමයි පේන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ tag එක තියෙන්නේ. මම මේ tag එක copy කරලා පෙන්නුවා. meta tag එක viewport එක දෙන content එක තමයි device එකේ width එක ගන්න කියලා. initial scale එක එකයි. ඒ කියන්නේ මෙන්න සාමාන්‍ය scale එකට තියන device එකේ width එකට අනුව අපේ viewport එක සකස් කරන්න. මේක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ වගේම මේ keywords කියන එකත් තියෙන්න ඕන. description කියන එක මේ වගේ දේවල් තියෙනවා. මේක front end development එකේදී තාමත් වැදගත් වෙනවා. ඉතින් අපි අද දවසේදී HTML ගැන මූලික දේවල් කතා කරා. ඉතින් දැන් තවදුරටත් HTML ඉගෙන ගන්නවා නම් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ සඳහා දැන් site එකක් තියෙනවා. මම ඒක දැන් පෙන්වන්න යන්නේ. ඔයගොල්ලෝ මෙහෙම ගිහිල්ලා HTML කියලා search කරන්න. search කරාට පස්සේ මෙන්න මේ HTML tutorial එකක් තියෙනවා. w3school.com එකට යන්න. මෙන්න මේකෙදි මේ HTML tag ගැන හැම දෙයක්ම විස්තර කරනවා. අපි කියමුකෝ දැන් basic element. මම කතා කරපු දේවල්. මේ doc type එක HTML එක paragraph එක. එතකොට මේකෙදි අපිට මේ වගේ දීලා මේක වෙනස් කරගන්නත් පුළුවන්. අපිට මොනවා මෙතන වෙනස් කරලා මේක run කරපුවාම ওই විදිහට බලා ගන්න පුළුවන්. මේ වගේ list ගැන ඊට පස්සේ tables ගැන එක එක විදිහේ උදාහරණ තියෙනවා කොහොමද මේක කරගන්නේ කියලා. දැන් මේ වගේ ටේබල් එකක් ඔය කොහොමද වෙනස් වෙන්නේ? මේකද අපි කතා නොකරපු දේවල් තියෙනවා. ඒ නිසා මේ elements දැන් මේ elements ගැන ගොඩාක් තියෙනවා විස්තර. අපිට reference එකක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේකෙදි head section එකට ගියොත් head section එකේදී title එක, style එක, link එක, scripts දානවා. ඒ වගේ දේවල් දාන්න. ඉතින් මේකෙදි වැදගත් දේවල් ගැන කතා කරලා තියෙනවා. මේ තියෙන meta tag වල දාන්න පුළුවන් දේවල්. මමත් මේකේ කතා කරා. මෙන්න මේ වගේව අනිවාර්යෙන් වැදගත් මේක දාන්න. මේ වගේ එකකට යන්න. ඉතින් forms ගැන කතා කරොත් forms ගැනත් එක දේවල් විදිහේ forms තියෙනවා. elements කොහොමද පාවිච්චි කරන්නේ? මේ forms වල හැම එකකටම example එකක් තියෙනවා. ඔය අපි මේව කතා කරේ නෑ. ඒ නිසා දැන් හැමදේම මතක තියාගන්න බෑ. නමුත් මෙන්න මේ site එකට යන්න දැන් ඔයගොල්ලන්ට YouTube වීඩියෝ එකක් දාන්න ඕන. මෙන්න මේ වගේට ගියාට පස්සේ මෙන්න එහෙම YouTube වීඩියෝ එකක් දාන විදිහත් හඳුනා ගන්න පුළුවන්. ෆ්‍රේම් එකක් දාලා ඒකේ height එක width එක දීලා YouTube එකේ location එක දෙන්න පුළුවන් මොකද්ද වීඩියෝ එක කියලා. ඔය විදිහට දාගන්නත් පුළුවන්. ඉතින් මේකෙදි HTML සම්බන්ධ ඔයගලන්ට තියෙන හැම දෙයක්ම හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් එක tool එකක් මම පෙන්වුම් කරන්න හදනවා. අද ඉස්සෙල්ලා මගේ website එකට අපි හදපු එකට ගියන්න මෙන්න මේකට ගිහිල්ලා Chrome browser එකට ගියාම developer tools තියෙනවා. මෙතනට ගිහිල්ලා more tools ගියාම තියෙනවා developer tools කියලා. මෙන්න මේ developer tools එකට ගියාම අපිට මේ හැම element එකක් ගැන විස්තරයක් තියෙනවා. ඔය බලන්න. මෙන්න මේක click කරාට පස්සේ අපිට මොකද්ද මේ element එක තියෙන්නේ කියලා මේකේ style sheet නැති හින්දා ඒක පෙන්වන්නේ නැහැ. ওই විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ site එක නෝගලන්ට ඕන මෙන්න මේ site එක ගැන විස්තරයක් බලා ගන්න. මේ site එකේ මෙවුවා කොහොමද හදලා තියෙන්නේ කියලා බලා ගන්න. එහෙනම් මේකට ගියා more tools ගියා developer tools ගියා. බලන්න මම මේක inspect කරන්න පුළුවන් මෙන්න මේකට දීලා. බලන්න මෙන්න මේ බට් එක. මේ බටන් එක ගැන එනවා. මෙන්න මේක මොකක්ද කියලා එනවා. මේ සයිට් එකේ කොහොමද මේක කරලා තියෙන්නේ. එතන විස්තරයකුත් වැටෙනවා. දැන් හිතන්න දැන් මට මෙන්න මේ එලිමන්ට් එක තමයි හදා ගන්න ඕන. මම මේක බලනවා මේක ක්ලික් කරනවා. මෙන්න මේක තමයි තියෙන easy with learning කියලා. එතකොට මට මෙතනට ගිහිල්ලා ඕන්න මේක ටෙම්පරරි වෙනස් කරන්න පුළුවන්. මම දානවා මෙන්න මේ ආගයක් උරා.
බලන්න දැන් ඒක වෙනස් වුණා. එතකොට ඔයගලන්ට මේක සයිට් එකකට ගිහලා මේක පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා බලන්න පුළුවන් මොකද්ද මේක. මේක කලර් එක වෙනස් වුණොත් හරියනවලු. අන්න ඒ වගේ ඩෙවලොපර් ටූල්ස් භාවිතා කරන්න. දැන් මේකේ මේ ස්ටයිලින් කරලා නැහැ. අපිට මේ වගේ දේවල් ටික ගොඩක්ම බලන්න div tags තමයි භාවිතා කරලා තියෙන්නේ. div paragraph tag අපි මේ කතා කරපේව තමයි තියෙන්නේ. මේ class කියන අපි කතා කරන්නේ මේ attributes තියෙන්නේ. මේ style sheet වලට තමයි මේක දාලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට දාන්න. හැබැයි මේක රිෆ්‍රෙෂ් කරොත් මොකද වෙන්නේ? අර අපි වෙනස් කරපු එක එතන නැතුව යනවා. ඉතින් අපිට ටෙම්පරරි අපිට ඕන සයිට් එක දිහා බලලා ඒ සයිට් එකේ මොන වගේද කරන්න කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේකත් යූස් කරගන්න උගන්ට මේක ගොඩක් වැදගත් වෙයි. මම හිතනවා මේ පාඩමෙන් ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තයි කියලා. ඔයගොල්ලෝ මේ වගේ පාඩම් නරඹන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් අනිත් අයත් අතර share කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.